ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ප්‍රධාන රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය තනංචිල්ලකොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රුසියාව නිෂ්පාදිත ස්පුට්නික් එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය. මෙරට හඳුනාගත් පළමු කොවිඩ් රෝගයාගේ රුධිර සාම්පල නැවත පරීක්ෂාවට ලක් කෙරේ. ලොව පළමු ප්‍රතිවෛරස නාශක මුහුණු ආවරණය ලංකාවේදී නිපදවයි. මියන්මාරයේ හමුදා රජයට එරෙහි විරෝධතාවලදී දිනක් තුළ 38ක් මරුට. මෙරට තුළ හදිසි භාවිතය සඳහා රුසියාවේ ස්පුට්නික් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව මගිනුයි රුසියානු ස්පුට්නික් 5 එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අවසර ලබා දී ඇත්තේ. මේ එන්නත නිෂ්පාදනය කරන්නේ රුසියානු රජයට අනුබද්ධ ගැමීලිය ආයතනය. මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එම ගැමීලිය ආයතනය සමග සාකච්ඡා කරගෙන යනවා. මේ වෙනතෙක් නිශ්චිත වශයෙන් තහවුරු කරලා නැහැ ගැමීලිය ආයතනය මොන දිනේද අපිට ලබා දෙන්නේ මොන ප්‍රමාණයක්ද කියලා. නමුත් අප රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සංසේ ඉල්ලීම් කරලා තියෙනවා හැකි ඉක්මනින් ස්පුට්නික් එන්නත අපේ රටට ලබා දීම සඳහා කටයුතු යොදන්න කියලා. ඒ වගේම රාජතාන්ත්‍රික වශයෙන් අප රුසියානු රජයත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් යනවා. විශේෂයෙන්ම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමා තාම උනන්දුවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. මේ අතර මෙරට ඉදිරි එන්නත් කරන වැඩසටහන පිළිබඳව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ අදහස් පළ කළා. අපේ ලෝකයේ ප්‍රවණතාවයන් එක්ක අප්‍රේල් මැයි මාසෙ වෙනකොට අපේ වමනා ප්‍රමාණයම අපිට අවශ්‍ය මිලියන 14ක ප්‍රමාණයක් පළවෙනි වැක්සින් එක එහෙම නැත්නම් එන්නත විදින්න පුළුවන් තත්ත්වයක් මතුවලා තියෙනවා. ඒකට අපිට මෙතෙන්දී මුල් වෙනවා මෙහි ක්‍රියාකාරීත්වය තුල මේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය අඩු කිරීමේ සැලැස්මක් අපි හදන්න ඕනේ. පැහැදිලිව තියෙන කරුණක් තමයි මේ ඉතාමත්ම දැඩි ලෙස ව්‍යාප්ත වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. එතකොට අපේ වගකීමක් තිබෙනවා ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙන්න. පළවෙනි දේ තමයි අපි විශ්වාස කරන 135කට වැඩි ප්‍රමාණයක් සිංහල අවුරුද්ද වෙනකොට බස්නාහිරෙන් පැහැර වෙනවා තමන්ගේ ගම් පළාත්වල. එතකොට අපිට වමනාව තියෙනවා මේ වඩාම කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ යම් පාලනයකට නතු කරන්න. ඒ නිසා එවැනි ප්‍රදේශ හඳුනාගෙන සියලු කටයුතු සිද්ධ වෙමින් ක්‍රියාකාරීම කණ්ඩායම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව ඒ අයිස්තු ගත කිරීම මේ වෙනකොට කෙරින්ගෙන යන අපි දින නියම කරගෙන ඒ වැඩ පිළිවෙලට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මල සිරුරු බුහුමදහනට අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් COVID-19 ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මල සිරුරු ඉරණ තිව්දූපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවයි මෙලෙස නිකුත් කර ඇත්තේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාවේ පිටපත් පාර්ශව 16ක් වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු කොවිඩ් වෛරස් ආසාදිතව මිය යාමෙන් පසු එම මරණය භූමදානය කිරීමට අවශ්‍ය නම් ඔහුගේ ඥාතීන් විසින් නොපමාව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත දැනුම්වත් කළ යුතු වනවා. මියගිය පුද්ගලයාගේ දේහය හඳුනා ගැනීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් කිරණ තිව්දූපත බලා යාමට අවසර හිමි වන අතර එය පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදු කිරීමටයි අවසර හිමි වැත්තේ. ඒ අනුව සෑම දිනකම පෙරවරු 5:30ට ඉරණ තිව්දූපත බලා කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලින්ගේ දේහයන් රැගෙන යාමට නියමිතයි. එමෙන්ම මලසිරුරු භූමදානය කිරීමේදී හෝ දේහය පෙට්ටිය තැන්පත් කිරීමේදී ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. දේහය පෙට්ටියක තැන්පත් කළ යුතු වන අතර කිසිදු හේතුවක් මත එය විවෘත කිරීමට අවසර හිමි නොවන බවද එම නිවේදනයේ සඳහන්. කොවිඩ් ආසාදිතින් 356 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 84000 සීමාව ඉක්මවා ගියා. යනු එම සංඛ්‍යාව දැක්වෙන්නේ 84226ක් ලෙසයි.
ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් 335 දෙනෙකුම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතින් වන අතර විදේශයන්හි සිට පැමිණි 21 දෙනෙකුද ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. ඊයේ හඳුනාගත් ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 104ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 63ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 35ක් ලෙසද ආසාදිතින් වාර්තා වී තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූයේ එක් කොවිඩ් මරණයක් පමණයි. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 484ක් දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එරාවුරු ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. එම කාන්තාව මඩකලපුව ශික්ෂණ රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඊයේ දිනේ මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් ඊයේ COVID-19 වෛරස් ආසාදිත වූ ආසාදිතින් 16 දෙනෙකු හමු වූ බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා. ඉකුත් පළමු වනදා පෙර ආසාදිතින් 12 දෙනෙකුගේ ළඟම ආශ්‍රිතයින් 164 දෙනෙකුගෙන් සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවට අනුවයි ඔවුන් හඳුනාගෙන ඇත්තේ. තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් 4ක ගුරුවරුන් 5 දෙනෙකු සහ සිසුවියන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවත්, සෙසු ආසාදිතින් සිව් දෙනා වතු ආශ්‍රිත පදිංචිකරුවන් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. මේ වන විට වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලින් සංඛ්‍යාව 2906ක් වන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලින් සංඛ්‍යාව 527ක්. එමෙන්ම අද දිනේදී පුද්ගලින් 399 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 80836ක් ලෙසයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේ අද දිනේද නව කොවිඩ් ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වූ බවයි. මෙරට හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ රෝග ලක්ෂණ හඳුනාගෙන අදට වසරක් ගත වනවා. ඒ හේතුවෙන් ඔහු සහභාගී කරගනිමින් අද විශේෂ පරීක්ෂණයක් සිදු කළා. මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ නැමැති සංචාරක මාර්ගෝපදේශකවරයාට පසුගිය වසරේ මාර්තු 4 වන දිනයි කොවිඩ් රෝග ලක්ෂණ මතුව තිබුණු බවට හඳුනා ගැනුණේ. ඒ උග්‍රේ වේදනාව හිසරදය හුස්ම ගැනීමේ අපහසුතාවය මත ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් පසු මාර්තු 11 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී සිදු කරන ලද PCR පරීක්ෂණ මගින්. ඒ අනුවයි ශ්‍රී ලංකාවේ ප්‍රථම කොවිඩ් ආසාදිතයා ලෙස ජයන්ත රණසිංහ මහතා හඳුනා ගැනුණේ. අද දිනේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායකකයේ ප්‍රධානී ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්තර මහතාගේ සහ වෛද්‍ය නිලීකා මලවිගේ මහත්මියගේ ආරාධනයෙන් විශේෂ පරීක්ෂණයකට සහභාගී වුණා. මෙම පරීක්ෂණයෙන් කොවිඩ් රෝගියෙකුගේ ප්‍රතිශක්තිය දීර්ඝකාලීනව රඳා පැවැත්ම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. ඇත්ත වශයෙන්ම මට හරි සතුටට කාරණාවක් මීට අවුරුද්දකට පෙර ලංකාවේ පළවන කොරෝනා රෝගියා මෙම ස්ථානයෙන් තමයි සොයාගත්තේ. ඉතින් මේ ස්ථානයට මම බොහොම හදපිරි ගෞරවය මේ අධ්‍යක්ෂකතුමා ඇතුළු ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේදී ස්තුතිය පිරිනමනවා. මේ වෙනකන් නම් කලන්ත ගතියක් කිසිම ගතියක් ප්‍රායෝගිකව තියෙන කිසිම දෙයක් මට දැනුන්නේ නැහැ. අද එතුමන්ලා මට මේ ආරාධනාව දීලා මෙහෙට මාව කැඳවලා මේ පරීක්ෂණය කරන්නෙත් මට නොදැනෙන ඇතුලේ මොකක් හරි දෙයක් තියෙනවද කියලා බලන්න තමයි. අපි නොබෝ දිනකින් එතුමාගේ වාර්තාව ආවහම අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ වන විට මෙම ආයතනය මගින් 2000ක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල එනත් කරණයෙන් පසුව ප්‍රතිශක්තිය ගොඩනැගෙන ආකාරය පිළිබඳව දැනටමත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා. ඇතරම ජයන්ත ලංකාවේ වාර්තා වෙච්ච පළනේ ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා. ඉතින් මුල්ම ශ්‍රී ලාංකික රෝගියා හඳුනාගත්තේ අපේ විද්‍යාගාරයේ. ඉතින් අවුරුද්දකට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජයන්තගේ මේ ස්වභාවික කොරෝනා හැදුනාන් පස්සේ ඒ හැදිච්ච ප්‍රතිදේහ කොහොමද ප්‍රතිදේහ කොච්චර ගුණාත්මක භාවයෙන් තියෙනවද අපි කියන නියුට්‍රලයිසිං ඇන්ටිබොඩීස් කොච්චර තියෙනවද කියන එක බලාගන්නේ තමයි ප්‍රධාන බලාපොරොත්තු. ඊට අමතරව ප්‍රතිශක්ති ලබා දෙන තවත් එක ප්‍රධාන අවියක් තමයි අපේ T cell කියන එක. ඉතින් මේ T cell එකේ රියැක්ෂන්ස් කොච්චර තියෙනවද මේ මගින් කොච්චර ආරක්ෂාවක් ලැබෙනවද ඉදිරියේදී කොරෝනා හැදීමේ හැකියාවක් තියෙනවද ඒ පිළිබඳ මම හිතන්නේ අපිට ප්‍රතිශක්තිය පිළිබඳ කොරෝනා නැවත හැදීමේ සම්භාවිතාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට අවශ්‍ය කරන පරීක්ෂණ තමයි මේ වෙනුවට අපි මේ ජයන්තකින් අද ලබාගත් රුධිර පරීක්ෂණයෙන් කරන්න. ඉතින් නිසා රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ හමුවකට එක්වෙමුණුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ. ඇතැම් ව්‍යාපෘති ප්‍රමාද වීමට අන්තර් ආයතනික සබඳතා දුරස්ථව පැවතීම හේතු වී ඇති බව එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. එවැනි කටයුතු මින් ඉදිරියට මනා සංනිවේදනයකින් යුතුව කාර්යක්ෂම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම සංවර්ධන කටයුතු ඉටු කිරීමේදී ඒ රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධතා වඩා ශක්තිමත් කර ගැනීමෙන් රටට සහ ජනතාවට සේවාවන් රැසක් ඉටු කිරීමට හැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ. මෙරට කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ ඉතිවාසිකම් කඩවීම සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවක් පත් කරන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා. පාර්ලිමේන්තු කාන්තා නියෝජිතයින් විසිනුයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනා කතානායක මහින්දයාප අබේවර්ධන මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් මෙරට තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම ඉන් අපේක්ෂා කෙරෙනු ඇති. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය මෙම ලිඛිත ඉල්ලීම සිදු කර තිබෙනවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මහලේකම් දමික දස්සනායක මහතා පැවසුවේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇති බවයි. එම යෝජනාව සඳහා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට අමතරව අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතාරම් විපොල, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, රෝහිණී කුමාරි විජේරත්න, තලතා අතුකෝරල, ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රියශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ යන මහත්මීන්ද අත්සන් තබා තිබෙනවා. මෙම කාරක සභාව සහ එහි සභාපතිවරයා කතානායකවරයා විසින් පත් කරනු ලැබිය යුතු බවත් යෝජිත කාරක සභාවේ සංයුතිය මන්ත්‍රීවරයන් 25කගෙන් සමන්විත විය යුතු බවටත් යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ලොව පළමු වරට ප්‍රතිවෛරස නාශක පෙරණියකින් සමන්විත මුහුණු ආවරණයක් මෙරටදී නිෂ්පාදනය කර තිබෙනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නිපැයුම් අංශයේ කණ්ඩායමක් විසින්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නිපැයුම් අංශයේ කණ්ඩායමක් මගින් මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ නිෂ්පාදනය කරන ලද ලොව ප්‍රථම ප්‍රතිවෛරස නාශක පෙරහණකින් සමන්විත මුහුණු ආවරණය නිල වශයෙන් හඳුන්වා දීම සහ වෙළඳපොළට නිකුත් කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ වෙළඳ මාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. නෙළුම් පොලේ වගේ තියෙනවා. ඒක විසි වෙලා යනවා මිසක් ඇතුළට යන්නේ නැහැ. ඒ කියන්නේ වෛරස් එකත් ජලීය මාධ්‍ය ආපුවාම ඇතුළට යන්නේ නැහැ. ඔහොම තියලා විසි වෙලා යනවා. අපි මේක හදලා තියෙන්නේ කපුරෙද්දෙන්. මේක පාවිච්චි කරන්න පුළුවන් 20 සැරයක් විතර හොද. මේක මේ උඩ ස්තරයෙන් එන වෛරස් පාටිකල් සේරම විසි වෙලා යනවා. මැදේකින් වෛරස් බැරි වෙලා ගියොත් මැදේකට අපි දාලා තියෙනවා වෛරස් එක පෙරෙන්න බ්ලොක් කරලා තියෙනවා මේකේ තියෙන මේ කොටන් එකේ තියෙන හිල් ඊට පස්සේ ඒ වගේම ඒක විස්තෘතයෙන් බැඳලා තියලා අතුරෙන් කපනවා වගේ අර වෛරස් එකේ තියෙන ස්පයික් ප්‍රෝටීන්ස් කපලා විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තව 4 ආකාරයකට මේ වෛරස් එක මරන්න පුළුවන්. අන්තිමට යට තියෙන ලේයර් එක අපි හොඳ කොටන් දාලා තියෙන්නේ. ඒ නිසා මේක අපිට පහසු විතරක් නෙමෙයි මේකෙන් මේ අපේ හුස්මෙලින් තියෙන ජල වාෂ්ප හොඳට උරාගෙන එළියට දෙනවා. ඒ නිසා ඇතුලේ වතුර එකතු වීමකුත් නැහැ. නැනෝ තාක්ෂණය බද්ධ කරන ලද රෙදි භාවිතයෙන් 100%ක් වෛරස් හරණය කිරීමට හැකි ලෝකයටම ප්‍රයෝජනවත් වන නව මුඛ ආවරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් නිපදවීම රටට විශාල ආඩම්බරයක් බවත් මේ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථා ලබා ගැනීමට ඉදිරියේදී අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. අපිට රජයේ වශයෙන් පාර්ලිමේන්තුව තුළට මේ පර්යේෂණ කණ්ඩායම ගෙන ගොස් අග්‍රාමාත්‍යතුමා ඇතුළු මහජන නියෝජිතයන්ට මෙහි වටිනාකම පැහැදිලි කළා. අපි බලාපොරොත්තු වෙනවා තව සති 2-3ක් ඇතුළත දේශීය වෙළඳපොළට ඉදිරිපත් කරනවා. ඊළඟට ජාත්‍යන්තර වෙළඳපොළ ඈ ගන්න පුළුවන් වුණොත් ලංකාවේ රෙදිපිලි ඇඟලුම් ප්‍රධාන අපනයන ද්‍රව්‍ය ඒ තුළට අලුත් නවෝත්පාදනයක් එකතු වීමෙන් අපේ රටට විශාල අත්‍යවශ්‍ය විදේශ විනිමය සම්පත් ගෙනීමේ අලුත් විනිමය ඉපියුම් මාර්ගයක් ලෙස යොදා ගන්නට ඉඩ ප්‍රස්ථා ලැබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ගුවන් යානා සංදර්ශනය ඊයේ ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම වැඩසටහන පැවැත්වුණේ කොළඹ ගාලුමෝදර පිටියේදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් ගුවන් යානා සංදර්ශනය සංවිධානය කර ඇති අතර ඊයේ දිනේදී එහි සමාරම්භක අවස්ථාව පැවැත්වුණේ. ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග, සූර්ය කිරණ සහ තේජස් ගුවන් කණ්ඩායම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබෙනවා. ඉන්දිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් සහ හෝක් ජෙට් යානා 14ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් සෙස්නා 150, Y12, B200, MA60 සහ F7 ප්‍රහාරක ජෙට් යානා ඇතුළු ගුවන් යානා 24කින් සංදර්ශනය සමන්විතයි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු, ආරක්ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ඉන්දිය සහ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සංදර්ශනය නැරඹීමට එක්ව සිටියා. අද දිනේදීත් සංදර්ශනය පැවති අතර හෙට දිනේදීද පසුරු 5 සිට 6 දක්වා සංදර්ශනය පැවැත්වීමට නියමිතයි. සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දෙසින් පුවත්. දිවයිනේ ප්‍රදේශ රැසක් කේන්ද්‍ර කරගනිමින් පසුගිය කාල සීමාව තුළම ක්‍රියාත්මක කෙරුණු ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු මාලාවේ තවත් අදියරක් පසුගියදා පැවැත්වුණා. ඒ පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේදී පසුගිය මාස 27 වනදා සිදු කරන්නට යෙදුන එම රුධිරදාන පුණ්‍ය ක්‍රියාවට මාධ්‍යවේදී සමන්ත කාර්යවසම් මහතා සහ විශ්‍රාමික හමුදා නිලධාරී රංගන මුනිරත්න මහතා සමගින් සමස්ත ලංකා රුධිර දායකින්ගේ සංසන්දය සිය දායකත්වය ලබා දී තිබුණා. ඒ අනුව එම රුධිරදාන කඳවුරේදී පැමිණ සිටි රුධිර පරිත්‍යාගශීලීන් 122 දෙනෙකු විසින් සිය රුධිර පරිත්‍යාගය සිදු කළා. ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු මාලාව යටතේ සමස්ත ලංකා රුධිර දායකින්ගේ සංසන්දය ක්‍රියාත්මක කරනු ලබන තවත් රුධිරදාන කඳවුරක් මේ මාස 6 වනදා සෙනසුරාදා සීදුව ලියනගේ මුල්ල ශාරා ට්‍රේඩර්ස් පරිශ්‍රයේදී උදෑසන 9 සිට පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රද්ධා රුධිරදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව තවත් රුධිරදාන කඳවුරක් කටුනායක ඇවරියවත්ත සෛල බිම්බාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ මාස 7 වනදා ඉරිදා දින උදෑසන 9 සිට සවස 3 දක්වා පැවැත්වෙනවා. ඒ හරිමග සංවිධානය සමගින් සමස්ත ලංකා රුධිර දායකින්ගේ සංසදය ඒකාබද්ධවයි. කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව තීරණය කර තිබෙනවා. ඒ කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන්. මේ අතර කොළඹ නගරයේ වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ නගරයට ගැලපෙන රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ. කොළඹ මහනගර සභාව ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩපිළිවෙල සහ පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩසටහන ඒකාබද්ධ කරමින් ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දිවයිනේ මධ්‍යම කඳුකරේ පිහිටි බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේදී අධික ලෙස පින්න සහිත සීත කාලකුණයක් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල රථවාහන ගමනාගමනයට මෙන්ම සාමාන්‍ය ජනජීවිතයටද ගැටලු රැසක් මතු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් එම ප්‍රදේශවලට දිවා කාලයේදී අධික වියලි කාලගුණයක් පැවතියද අලුයම් කාලය වන විට එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 6ක් පමණ දක්වා අඩුවනවා. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ දිනවල නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවල අලුයම් කාලයේදී මල්තුහි නැතිවීමේ හැකියාවක්ද පවතින බවයි. කෙසේ වෙතත් මෙලෙස එම ප්‍රදේශවලට අලුයම් කාලයේ අධික පිනිබර තත්ත්වයක් පැවතීමත් දහවල අධික වියලි ස්වභාවයක් පැවතීමත් නිසා එම ප්‍රදේශවල තේවගාවන්ට දැඩි බලපෑමක් එල්ලවන බවයි වතු අධිකාරීවරුන් සඳහන් කළේ. අවධානයේ විදේශ පුවත් වෙත. මියන්මාර හමුදා පාලනයට එරෙහිව නගර කිහිපයක පැවති විරෝධතාවලදී ඊයේ දිනේදීද පුද්ගලයන් 38 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ පසුගිය පෙබරවාරි මාස 1 වෙනිදා සිට ආරම්භ වූ විරෝධතාවලදී දිනක් තුල වැඩිම පිරිසක් මිය ගිය අවස්ථාව මෙය වන බවයි.
ඒ අනුව පොලිසිය සහ සොල්දාදුවන් සුළු අනතුරු ඇඟවීමකින් තොරව ඊයේ දිනේදී එම උද්ඝෝෂකයින්ට වෙඩි තබා ඇති අතර ඉන් උද්ඝෝෂකයින් 38 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව උද්ඝෝෂණ දැඩිවෙමින් පවතින බවද එරට මාධ්‍ය පෙන්වා දෙනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව එරට සිදු වූ දරුණුතම සිදුවීම මෙය වන බවයි. ඒ අනුව මේ වන විට පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර බොහෝ දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඉකුත් පෙබරවාරි 1 වනදා මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් හිටපු පාලකයින් බලයෙන් පහ කෙරුණා. අනතුරුව රටේ හමුදා පාලනයක් පිහිටුවේ නායිකා අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් කිහිප දෙනෙකුම හමුදා භාරයට ගනිමින් එම කුමන්ත්‍රණයට ජාත්‍යන්තරයෙන් මෙන්ම රට තුලින්ද බලවත් විරෝධයක් එල්ල වුණා. සිදුවීමෙන් මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් රට තුළ උද්ගත වූ විරෝධතා තවමත් පහව ගොස් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම පොලිසිය විරෝධතාකරුවන් වෙතට ජීව උණ්ඩ මෙන්ම කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මියන්මාරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලය කැඳවන ලෙස බ්‍රිතාන්‍ය ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය දුර්වල වූ රෝගීන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව පිළිකා රෝගීන් ඇතුළු ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන් තෝරා ගනිමින් කොවිඩ් එන්නත් අත්හදා බැලීම මේ යටතේ සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මෙතෙක් ලබා දී ඇති කොවිඩ් එන්නත් ඉතා සාර්ථක වී ඇති බවද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ප්‍රතිශක්තිකරණය අඩු වූ රෝගීන් 5000කට පමණ මුල් වටේදී එන්නත් ලබා දීමට නියමිත අතර එන්නත් ලබා දීමට පෙර සහ පසු රුධිර පරීක්ෂාවෙන් පසු ප්‍රතිශක්තිය වෙනස් වී ඇති ආකාරය සොයා බැලීම සිදු කිරීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ රටවල් 142කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 237ක් මැයි මාස අගභාගයට පෙර බෙදා දීමට සැලසුම් කර තිබෙනවා. කාණ්ඩ දෙකක් යටතේ මේ සිදුවන අතරෙහි පළමු කොටස මෙම මාසයේත් දෙවන කොටස අප්‍රේල් මැයි මාසවලදීත් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම කොවැක්ස් වැඩසටහන යටතේ ගානා සහ ඉවරි කෝස්ට් රාජ්‍යයන් වෙත දැනටමත් එන්නත් මාත්‍රා ලබා දී අවසන් කර ඇති අතර මේ වන විට කොංගෝ, නයිජීරියාව සහ කාම්බෝජය යන රටවලට මෙම එන්නත් මාත්‍රා ලබා දීමට නියමිතයි. මේ අතර SN-10 නමින් හැඳින්වෙන SpaceX රොකට්ටුවක් ඇමරිකාවේ ටෙක්සාසී අත්හදා බැලීමේ සාර්ථකව ගුවන්ගත කිරීමෙන් පසුව ගොඩබෑම සිදු කර ස්වල්ප වේලාවකදී පුපුරා ගොස් තිබෙනවා. ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක්ට අයත් SpaceX සමාගමේ ස්ටාර්ෂිප් අඟහරු රොකට්ටුවේ මූලාකෘතියක් වන SN-10 රොකට්ටුව වෙරළබඩ භූදර්ශනයෙන් සැතපුම් 6ක් පමණ ඉහළට ගොස් සාර්ථක ගුවන් ගමනක යෙදී තිබෙනවා. ඉන්පසුව ගොඩ බැසීමෙන් පසුවයි මෙලෙස පුපුරා ගොස් ඇත්තේ. කෙසේ වෙතත් ගොඩබෑමත් සමග රොකට්ටුව පුපුරා යාමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ වන විට SpaceX තවත් මූලාකෘති කිහිපයක් දැනටමත් නිෂ්පාදනය වෙමින් පවතින බවත් අනාගතයේදී තවත් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් එම සමාගම පෙන්වා දෙනවා. දිනික සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට මාර්තු 5 වෙනිදා සෝවියට් විද්‍යා ඇකඩමිය විසින් සිකුරු ග්‍රහයා ගවේෂණයට දියත් කරන ලද වෙනිරා 14 නම් යානය සිකුරු ග්‍රහයා මතට ගොඩ බැස්සවීම සිදු කර ඇත්තේ 1982 වසරේ මාර්තු මාස 5 වන දිනයි. ඉංගලන්තේ CH ගෝල්ඩ් විසින් ස්ටෙප්ල යන්ත්‍රය සඳහා පේටන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1868 වසරේ මාර්තු මාස 5 වන දිනයි. තාරකා විද්‍යාඥ ටයිකෝ බ්‍රාහේ විසින් මීන රාශියට අයත් තාරකා මණ්ඩලයක් සොයා ගැනීම සිදු කර ඇත්තේ 1590 වසරේ මාර්තු මාස 5 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.